समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धानुස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා භික්ඛු භාවේය සීලවාති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගෙන කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලය සකස් කරලා නිර්මාණය කරලා ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙල නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව ඊටාම ප්‍රායෝගික තත්ත්වයක් පිළිබඳ සාකච්ඡා කිරීමක් අපි ඉගෙන ගන්න ධර්මයේ ඉගෙනගෙන තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආර්යශ්‍රායක මාර්ගය භාවිතා කරන්න කියලායි. ඒ කියන්නේ පාවිච්චි කරන්න කියන එකයි. අපේ පාවිච්චියට ගන්න ඕන, අපේ භාවිතයට ගන්න ඕනේ. ඒකින්ද අපි මේ භාවිතයට ගන්න විදිහ ගැන සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මීට පෙර ආතුව අපි සාකච්ඡා කරා සතර කමඨාන පිළිබඳව ඊයේ දවසේ. සතර කමඨාන කියන්නේ මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන භාවනා හතරයි. අද අපිට තියෙන්නේ මේ භාවනා හතරත් එක්ක කොහොමද අපේ විශේෂයෙන් සීලයට වගේම සමාධියට මේ භාවනා වර්ධනය කරගෙන තිබීම කොහොමද හේතු වෙන්නේ කියන එක සාකච්ඡා කරගන්නයි. එතකොට අපි සිල් අපි අතින් කැඩෙනවා නම් අපිට චිත්ත සමාධිය අඩු නම් නැත්තම් අපි බලන්න ඕනේ ඒකට හේතු මොනවද? මේ අත්‍යවශ්‍ය අංගයන් සපුරා ගන්නේ නැතුව අපේ හිතට ප්‍රතිකාර කරගන්නේ නැතුව අපේ හිත අපිව භාවනාවට නැඹුරු වෙන විදිහට සමාධිය වැඩෙන විදිහට අපේ හිත ආරක්ෂා කරගන්නේ නැතුව අපිට මේ වැඩපිළිවෙල අපේ තුලින් උපදින්නේ නැහැ. අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ග හිතක් අපේ සිතෙන් උපදින විදිහට අපේ චර්යා ධර්මයන්, අපේ ක්‍රියාකලාපයන්, අපේ මානසික, කායික, වාචසික වැඩපිළිවෙළවල් සකස් වෙන්න ඕන අර වගේ ධර්මයක් උපදින විදිහට. ඉතින් ඒකට අවශ්‍ය කරන මේ කොටස සඳහන් වෙන්නේ ධර්මයේ චිත්තවිසුද්ධිය කියලායි. චිත්තවිසුද්ධියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ධ්‍යාන මට්ටම් වලට හිත වර්ධනය කරගන්න. එතකොට අපි ආනාපාන සති භාවනාව ගැන යම්තාක් දුරට කතා කරා. ඒවා උත්සාහ කරන අය, සිල් රකින්න උත්සාහ කරන අය, සමාධිය වඩන්න උත්සාහ කරන අය නිබඳවම අපිට නගන මැසිවිල්ලක් තමයි මට එක කාලයකට එහෙම නැත්නම් එක දිනයකට ඊයේ හැන්දෑවේ හොඳට සමාධියක් ඇති වුණා. නමුත් අද නැහැ. අහවල් කාලේ චිත්ත සමාධිය තිබුණා, අද නැහැ. ඒ සමහර උත්සාහ කරන අය කියන එක කතාවක්. ඒ වගේම තමයි සමහර ඇත්තෝ ඉතින් සමාධියකට උත්සාහ කරන්නවත් නැහැ. ඔය කිව්වට. භාවනාවකට උත්සාහයක් නැහැ, චිත්ත සමාධියකට උත්සාහයක් නැහැ. ඉතින් ඒකින්ද අපි බොහොම මේ බලන්න ඕනේ මේක ඔක්කොම නිකන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. උත්සාහයක් නැත්තම් ඒකත් හේතු ඇතුවම සිද්ධ වෙන්නේ. වැඩියෙන්ම සඳහන් කරනවා පාප මිත්‍ර සේවනය ගැන. අද සමහර වෙලාවට අපි කොහොමත්
සංසාර ජීවිතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එක්කම ඉඳලා ඒවත් එක්කම ඇලී ගලී වාසය කරලා ඒවා කෙරෙහි තණ්හාවෙන්ම මැරිලා ඒවාම ප්‍රාර්ථනා කරගෙන ඉපදිච්ච අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ වගේ හිත ගලව ගන්න අවශ්‍ය කරන කුසල වේගයන් වර්ධනය කරගන්න භාවනාවක් කරන්න මේ හිත ලේසියකට කැමැත්තක් නැහැ. එහෙම ඉන්න අතර වාරේ සමහර වෙලාවට ඔන්න සමහර කෙනෙක් උපදෙස් දුන්නොත් එහෙම මේ භාවනාව ඕනේ නැහැ කියලා අන්න හරි රසයි එතකොට. ඒකට පක්ෂව පුදුම විදිහට නෑ භාවනාව ඕනේ නැහැ කියලා. ඒ මොකද? වංචක ධර්ම. මේක අමාරුයි. එක තැනක හිත තියාගන්නේ කොහෙද අපේ, එක තැනක කය තියාගන්නත් අමාරු කොට. මේකින්ද අපි ඇයි මේවා කරන්නේ? ඇයි මොකක්ද මේකේ කාරණාව මොකක්ද කියලා හොඳට දැනගත්තාම සම්පූර්ණ ප්‍රශ්නේ විසඳෙනවා. අපි බලන්න ඕනේ. කොයි පැත්තකින් හරි ධර්මය අවබෝධ වෙනවා නම් පින්වත්නි අපේ චින්තන රටාවේ වෙනසක් වෙන්න ඕනේ. අපි ගෙවන ජීවිතයේ ප්‍රායෝගිකවම අපිට හිතෙන විදිහ වෙනස් වෙන්න ඕනේ. වෙනදාට තරහ යන තැන් වල තරහ යන්නේ නැති වෙන්න ඕනේ. වෙනදාට රාග ආදී කෙලෙස් ධර්ම අනවශ්‍ය තැනක උපදිනවා නම් උපදින්න නැති වෙන්න ඕනේ. වෙනදා තරම් ජීවිතයට තියෙන තද බල අල්ලා ගැනීම අයින් වෙලා තියෙන්න ඕනේ. බුදුහාඳුර ගැන මහා හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඒකත් එක්ක අපි කොයිතරම්නම් සීලයෙන් ආඩ්‍ය වෙලාද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපේ හිතේ උපදින හැඟීම් අනුවයි අපේ සීලය සමාධිය තීරණය වෙන්නේ. මේ හැඟීමයි හදන්න ඕනේ. ඒක හදන්න භාවනාවෙන් කොයිතරම්නම් පිටුවහලක් ලැබෙනවද? කොයිතරම්නම් පිටුවහලක් ලැබෙනවද භාවනාවෙන් ඒකේ? ඒකට ඇයි පිටුවහලක් කියන්නේ? වෙන මොකුත් ඕනේ මේක අපි මෙහෙම තේරුම් ගමන් හැම අවස්ථාවකම වගේ සඳහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ හැම ධර්ම දේශනාවකම වගේ. මොකද මේ යමක් ගැන එහෙම හිතන්න පොඩ්ඩක්. යමක් ගැන නැවත නැවත යම් හැඟීමකින් මෙනෙහි කරනවා. අපිටම කෙනෙක් තවත් කෙනෙක් ගැන ආදර හැඟීමකින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන වාරයක් ගානේ ආදරය කියන හැඟීම අඩු වෙනවද වැඩි වෙනවද? නේද? කෙනෙක් ගැන තරහෙන් මෙනෙහි කරනවා. එතකොට තරහ වැඩි වෙනවා. හොඳයි අපි හිතමු කෙනෙක් ඇස් දෙක පියාගෙන පැත්තකට ඉඳගෙන අර ආදර හැඟීම එක දිගට ඇති කරගන්නවා. ඒ ආදරය මෙනෙහි කරන කෙනා ගැන ආදරයෙන්ම මෙනෙහි කරන ඇස් දෙක පියාගෙන එක තැනලා ඉඳගෙන වෙන කිසි වැඩක් කරන්නේ නැතුව. එහෙම වුණොත් අර ඉස්සෙල්ලටත් වඩා වැඩි වේගෙන් මේ හැඟීම වැඩි වෙනවද නැද්ද? ඇති වෙන වැඩක් නැහැ නේ. ඒකටමනේ හිත යොමු කරන්නේ. තරහකාරයෙක් ගැන ඇස් දෙක පියාගෙන එක දිගට තරහෙන් මෙනෙහි කරොත් ප්‍රබල වෙනවද නැද්ද ඒ තරහ හැඟීම? අන්න හරි. තරහට ප්‍රතිවිරුද්ධ හැඟීමක් තමයි මෛත්‍රිය කියන්නේ. සුභ හැඟීමට ප්‍රතිවිරුද්ධ හැඟීමක් තමයි අසුභ හැඟීම කියන්නේ. නිත්‍ය හැඟීමට ප්‍රතිවිරුද්ධ හැඟීමක් තමයි අනිත්‍ය හැඟීම කියන්නේ. මරණ සතියෙන් සිද්ධ වෙන්නේ ඒක. අශ්‍රද්ධාවට ප්‍රතිවිරුද්ධ හැඟීමක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට තරහ අභිභවා මෛත්‍රියක් අපේ හිත තුලින් නැගෙන්න ඕනේ. දැන් අපි කෙනෙක් ගැන ඇස් දෙක පියාගෙන ආදරෙන් මෙනෙහි කරා. දැන් වෙන වැඩක් කර ඉන්නවා කියන්නේ. අර ආදරය කරන කෙනාව දැක්කොත් අර වැඩි වෙලා තියෙන ආදරය එකපාරටම වැඩි වෙනවද නැද්ද? නේද? එහෙමනේ. දැන් අපි කාත් එක්ක හරි හොඳට ඇස් දෙක පියාගෙන හරි නැතුව අපි සාමාන්‍යයෙන් තද තරහකින් ඉන්නවා කියන්නේ. එහෙම ඉන්න වෙලාවක දැන් ඔන්න අපි මේව කතා කරගෙන ඉන්නව තරහ නැහැ. දැන් මගේ කටෙන් ඒ තරහකාරයාගේ නම කියවෙනවා. මොකද වෙන්නේ? නොහිතපු වෙලාවක නේද? නොහිතපු වෙලාවක ඒ තරහ ඉදිරිපත් වෙනවද නැද්ද? ඉදිරිපත් වෙලා මහා වේගින් උතන ක්‍රියාත්මක වෙනවා. ආම්දුරුවොත් මේ නම කිව්වා කියලා ඔන්න තරහ යනවා. අර බලන්න ආන් එහෙම ඉදිරිපත් වෙන්න නම් හැඟීම ප්‍රබල වෙලා තියෙන්න ඕනද නැද්ද? නේද? අන්න ඒක දැනගත්ත අපි එක තැනකට වෙලා ඉඳගෙන කායානුපස්සීව හිටියොත්, වේදනානුපස්සීව හිටියොත්, චිත්තානුපස්සීව, ධම්මානුපස්සීව එහෙම නැත්නම් මෛත්‍රියෙන්, අසුබයෙන් ඒ වගේ හැඟීමකින් ඒ හැඟීම ප්‍රබල කරගෙන තිබ්බොත් අදාළ අරමුණු එනකොට මොකද වෙන්නේ? අර හැඟීම ප්‍රබල වෙලා එනවා. එහෙනම් නැවත මෙනෙහි කිරීමට කියනවා අනුස්සති කියලා. එතකොට මරණානුස්සති කියන්නේ මොකද්ද? මරණය ගැන නැවත මෙනෙහි කිරීම. නැවත මෙනෙහි කරනවා. මරණය හැඟීම ඇති වෙන විදිහට මෙනෙහි කරනවා. මෛත්‍රී හැඟීම නැවත ඇති කර ගැනීම මෙත්තානුස්සති. එහෙනම් ඒ හැඟීම ප්‍රබල කරගන්න. එතකොට බලන්න අන්න ඒකට කියනවා මෛත්‍රී භාවනාව වඩනවා කියලා.
හොඳයි. මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ ඒ විදිහට භාවනා කිරීමෙන් කාට හරි නරකක් එහෙම වෙනවද? මොන පැත්තකින් හරි නරකක් වෙනවද? නැහැ. එහෙනම් කෝකටත් නොකර ඉන්නවට වැඩිය හොඳ නැද්ද කරන එක? විසක් වෙනවද? නෑ එහෙම නෑ. එහෙනම් අපි බලන්න ඕනේ වැඩි අවදානමක් නැති වෙන්න ජීවත් වෙන්න අපි දැනගෙන මේවා කරන්න ඕනේ. හොඳයි. දැන් අපි අද සාකච්ඡා කරන්නේ මේවා වැඩිමෙන් සිල්වන්ත වෙනවාද අපි? මේවා වැඩිමෙන් සිල්වන්ත වෙනවද කියලා බලා ගන්න ඕනේ. ඊළඟට සමාධියට හේතු වෙනවද කියලා බලා ගන්න ඕනේ. ඒවා කරුණු සහිතව අපේ පැත්තෙන්ම විමසලා තේරුම් ගන්න ඕනේ. බලන්න මොකද අපි මේවා ගැන තව කතා කරේ නැහැ. කතා කරන්න ඉස්සෙල්ලා මේකේ තියෙන වටිනාකම ගැන කතා කරන්න ඕනේ. නැත්නම් කලින්ම ප්‍රතික්ෂේප කරනවා. දැන් විශේෂයෙන් මේ කාලේ මෛත්‍රී භාවනාව තහනම්. එහෙමයි. ඒකේ මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා කියනවා. එතකොට මමත් වෙන වැඩි වෙන්නේ. එහෙමයි කියන්නේ. හරි. මේවා නිකන් අර කෑලි තැන් වලින් සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ තියෙන මැදක තියෙන එක පුංචි කෑල්ලක් අරගෙන ඒ කෑල්ල විස්තර කරනකොට සම්පූර්ණයෙන් ඒක වෙනත් පැත්තකට හරව ගන්න පුළුවන්. දැන් ඔන්න අයෙක් කියනවා සෝවාන් අංග. මොනවද සෝවාන් අංග? සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්මානුධර්ම ප්‍රතිපදාව, යෝනිසෝ මනසිකාරය. එතකොට ඔන්න සද්ධර්ම ශ්‍රවණය සෝවාන් අංගයක්. අංග කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් කියනවා නේද? අංග 8ක් කිව්වහම අංගයක් කියන්නේ කොටසක් නේද? දැන් වාහනයක තියෙන අංග කියන්නේ එක කොටසක්. ඒක සම්පූර්ණ වෙන්න නම් කොටස් ඔක්කොම ටික එකතු වෙන්න ඕනේ. එතකොට එක කොටසකින් ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙනවද? නැහැ. ඒක ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒක සෝවන් අංග. එතකොට දැන් ඒකේ තියෙනවා කියලා ධර්ම ශ්‍රවණය කියලා අපි කිව්වොත් එහෙනම් ධර්ම ශ්‍රවණය විතර නිවන් දකින්න පුළුවන් කියලා. ඒක අංගයක් විතරයි. බලන්න ඒකෙම තියෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොනවද තියෙන්නේ? සම්මා සති, සම්මා සමාධි කියලා මේ අපූර්වට තියෙනවා. එහෙනම් අපිට ඕන විදිහට මේක අර්ථ දක්වන්න බෑ. අපි බොහෝම පරිස්සමෙන් වැඩි අවදානම් සංසාරික ජීවිතය හරිය අවදානම්. මරණාසන්න මොහොත වෙනකොට අවශ්‍ය කරන දේ කරගෙන තිබෙ නැත්නම් ලොකු ගැටලු සහගත තත්යකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. මේ අවදානම තියෙද්දි අපි සාමාන්‍යයෙන් දැන් හොඳටම විභාගයකින් ජය ගන්න ඕන කෙනා ටිකක් විතර පාඩම් කරලා නිකන් ඉන්නවද? ඕනවටත් වැඩිය පාඩම් කරනවා. හොඳටම අවශ්‍යතාවය තියෙන. ඇයි මේකත් ආවොත් මොකද කරන්නේ? මේකත් ආවොත් මොකද කරන්නේ කියලා. ඒ වගේ මරණයට පෙර මේක මේ වරද්දගෙන මේ අත්හදා බල ඉන්න පුළුවන් එකක් නෙවෙයි. තර්ක කර අහවලා හරි මෙහා හරි කී ඉන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒ තරම් කාලයක් නැහැ අපිට ජීවිතේ. එහෙනම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරපු කාලේ අපිට අපේ තුලින් තේරුම් අරගෙන කළ හැකි දෙයක් තියෙනවා. අන්න ඒ දේ අපි ඉක්මනින්ම කරන්න ඕනේ. ඒකින්ද මේක මේ අහවලා කිව්වාය මෙහා කිව්වාය කියලා බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක ධර්මයක් තියෙනවා. ඒක තුල තියෙන දේවල් ක්‍රියාත්මක භාවයට භාවිතයට ගත්තොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් දැන් අපි බලමු අපි ළඟ සාමාන්‍යයෙන් ගත්තහම මොන හරි කරන්න ගියාම අපි ගැන විමසලා බලමු. සීලය කැඩෙන්නේ කොහොමද කියලා. අපි මේ ධර්ම දේශනා මාලාවේ අනුසය පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියලා අපි මේක සාකච්ඡා කරා. සීලය කැඩෙන්නේ කොහොමද? කැඩෙන්න අවශ්‍ය කරන හැඟීමක් ඉස්සෙල්ලාම උපදිනවා. තරහ කියන්නකො. තරහා දැන් මේ වෙලාවේ බනහා ඉන්නව තරහ නැහැනේ. හරි. එතකොට දැනුත් තියෙනවා හැබැයි තරහේ අවස්ථාවක්. ඒකට කියනවා අනුසය කියලා. ඒ කියන්නේ ඒක දැන් නැහැ. ඇති වෙන ස්වභාවය තියෙනවා. යටපත් වෙලා තියෙනව නෙවෙයි ඇති වෙන ස්වභාවය තියෙනවා. ඇති වෙන ස්වභාවය තියෙනවා. කොහෙවත් තියෙනව නෙවෙයි. ඒ කියන්නේ දැන් ටකරමක සද්දේ එන ස්වභාවය තියෙනවා. වතුර වැටුණොත්. ඒකේ තේරුම ටකරමේ සද්දේ තියෙනවා කියන එකද? යටපත් වෙලා සද්දේ තියෙනවා කියන එකද? නැහැ. ගල් වැටුණොත් සද්ද එනවා. ඒ වගේ තරහට අදාළ අරමුණු ආවොත් තරහ එනවා ඔය පැත්තේ. ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. ඒත් දැන් අපිට අනුසය වශයෙන් තියෙනවා මේ වෙලාවේ. ඒ තියෙනකොට ඔන්න ඔකට අදාළ අරමුණු හම්බ වෙනවා. තරහ යන අරමුණු. එතකොට මොකද වෙන්නේ? තරහ ඇවිල්ලා හැබැයි එළියට දාන්නේ නැහැ. එතකොට කියනවා පරිඋත්ථාන කියලා. ඊට පස්සේ ඒකේ සීමාව ඉක්මවලා ගියාට පස්සේ ක්‍රියාත්මක භාවයට යනවා. එතකොට කියනවා විතික්‍රමණ කියලා. එතකොට තමයි සිල් කැඩෙන්නේ. හරි? හැඟීම ප්‍රබල වෙලා කැඩෙන මට්ටමට චේතනාව එන්න ඕනේ. එතකොට තමයි සිල් කැඩෙන්නේ. එහෙනම් තරහ ගිහිල්ලා සිල් කැඩෙන්න ඉස්සෙල්ලා මෛත්‍රී හැඟීම අපේ හිතෙන්ම ඉපදිලා ආවොත් කැඩේද?
හරි. දැන් බලමු එක එක සිල්පදේ අරගෙන පොඩ්ඩක් මෛත්‍රිය වැඩුණොත් අපේ සීලය ආරක්ෂා වෙන හැටි. ඔන්න සතෙක් එනවා ගේ ඇතුළට. අපි හිතමුකෝ පත්තෑයෙක් කියලා. හරි. දැන් සෙරප්පුවක් අතර රම් ගහන්න හිතනවා. ළමයාට කයි කරදර කරයි මෙහි ආවේ මොකටද කියලා. අන්න තරහ ගිහින් ඉන්නේ. මෙහි ආවේ මොකටද කියලා තරහ ගිහලා ඉන්නේ. ඒත් එක්ක මෛත්‍රිය වඩන කෙනෙකුට මතක් වෙනවා. අනේ මට වගේ නේද රිදෙන්නේ. මට වගේ නේද මේක ශරීරේ පොඩි වෙලා පොළොවට ඇලිලා නේද එළියට දාපුවම කූඹි කාලා කියලා අන්න ඒ වගේව මතක් වෙනවා. ආයෙ හිතෙනවා ඒ වුණාට මොකටද මගේ තැනට ආවේ මං හදාගත්ත ගේනේ. විසකෝර සර්පයා දැක නෑර මොඩයා කියලා ඔන්න හිතනවා ඉස්සරහ. ඒතර ආයෙ ගහන්න හිතනවා. ওই විදිහට දෙපැත්තටම ක්‍රියාත්මක වෙන හැඟීම් උපදින ගතියක් තියෙනවද නැද්ද ජීවිතේ කටයුතු වලදී? කොහොමද සිද්ධ වෙන්නේ? අර සතා මරන්නත් ඕනේ මරන්නෙත් නෑ මරන්න එපා කියන හැඟීමකුත් වෙනවා මරන්න ඕන කියන හැඟීමකුත් වෙනවා. කොහොමද ක්‍රියාත්මක භාවයට යන්නේ? අන්න ප්‍රබල වෙන හැඟීමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. මරන්න ඕන කියලා තද වේගයක් තියෙනවා නම් අපේ හිතේ ඒක ක්‍රියාත්මක භාවයට යනවා. මරන්න ඕන කියන වේගය ඇති වෙනකොටම අනිත් පැත්තෙන් මම කලින් මෛත්‍රිය වඩලා තියෙනවා නම් අර වගේ අනේ මේ සතාට මොන තරම් දුකක්ද සිද්ධ වෙන්නේ කියලා අවිහිංසා හැඟීම තියෙනවා නම් මොකද වෙන්නේ? ඒක ඉස්මතු වෙනවා. ප්‍රබල වෙච්ච එක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ප්‍රබල කර ගැනීම ඒ වෙලාවේදී පුළුවන්ද? සතා එන වෙලාවේ පුළුවන්ද මට මෛත්‍රිය ප්‍රබල කරගන්න? බෑ. කොයි වෙලාවද කරන්න ඕන? ඊට කලින් කරලා තියෙන්න ඕනේ. තේරුණාද? හරි රාග ආදී කෙලෙස් ධර්ම හැඟීමක් එනවා ඒත් එක්කම අසුබ හැඟීමකුත් එනවා නෑ මේවා මහා දහජරාව මේක ගඳ දෙයක් මේක පිළිකුල් දෙයක් කියලා හැඟීමකුත් එනවා ඒ වගේම නෑ සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හැඟීමකුත් එනවා මේ දෙකෙන් ප්‍රබල වෙන්නේ කොහොමද ඒක ක්‍රියාත්මක භාවයට යනවා දැන් අපි මෛත්‍රිය ගැනම කතා කරමු හොඳට මෛත්‍රිය වඩලා තියෙන කෙනෙක් සත්ව ඝාතන කරයිද කරන්නේ නැද්ද කෙරෙන්නේ නැද්ද කෙරෙන්නේ නැහැ ආම් බලන්නකෝ එහෙනම් වළක්වන්න දෙයක් නැති තරම් නේද සත්ත්ව ඝාතන කෙරෙන්නේ නැති තත්ත්වයට අපේ හිතපත් කරගන්න පුළුවන් හරිද මෛත්‍රිය කියලා කියද්දී සඳහන් කරලා තියෙනවා අම්මා කෙනෙක් දරුවෙක් ගැන තියෙන හැඟීම හා සමාන හැඟීමක් හැමෝටම හරිද අපේ හිතේ දරුවෙක් ගැන තියෙන හැඟීම වගේ හැඟීමක් හැමෝටම උත්පාදනය කරගන්න පුළුවන් අපි මෛත්‍රී භාවනාව ගැන සාකච්ඡා කරද්දී මේක පැහැදිලි කරනවා හොඳට දැන් එහෙම එකක් තියෙනවා කියලා හිතන්නකෝ හරි. දැන් බලන්න. මං කියනවා මෛත්‍රිය තියෙනවා නම් හොරකම් කෙරෙන්නේ නැහැ. ඇයි? හොඳට හිතලා බලන්න. මෛත්‍රිය හැඟීම තියෙන කෙනෙක් අතින් හොර වැඩක් කරන්න බෑ යාට. ඇයි කියලා හිතුවා. මේ බලන්න. අම්මලා හෝ තාත්තලා කැමතිද තමන්ගේ දරුවන්ගේ දේවල් හොරු අරන් යනවාට? නෑ. හොරු අරන් ගියා කියලා දැනගත්තොත් මොකද දරුවා ගැන හිතෙන්නේ? අනේ ආසාවෙන් හම්බ කරගත්ත දේවල් ඔයාට කොච්චර ආසා කරාද මේ ළමයාට මොන තරම් දුකක් ඇද්ද අනේ මේ ළමයාට දුකක් වෙන්න එපා කියලා හැඟීමක් ඇති වෙනවද නැද්ද නේද අන්න ඒ වගේ හැඟීමක් හැමෝම ගැනම තියෙනවනේ වෙන කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න හිතේද ආන් බලන්න මෛත්‍රී හැඟීම තියෙනවා නම් හොරකම් කරන්නේ නැහැ මෛත්‍රී හැඟීම තියෙනවා නම් කාමයේ වර්ධව හැසිරෙයිද එකපාරටම අපි නෑ කියන්නේ හිතලා බලන්න ඕනේ ඒක වෙන්නේ කොහොමද කියලා නේද මෛත්‍රී හැඟීම දැන් අපි කියන්නේ කාමයේ වර්ධව හැසිරෙන එක වලකින්න නම් අසුබ හැඟීම තියෙන්න ඕන කියලා නේද මං කියනවා මෛත්‍රී හැඟීම තියෙනවා නම් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා ඇයි කියලා බලන්න තමන්ගේ දුවගේ මහත්තයා නැත්තම් තමන්ගේ පුතාගේ නෝන මහත්තයා කාමයේ වර්ධවා හැසිරিলা තමන්ගේ දුවට හෝ පුතාට ඒ බව දැනගන්න ලැබෙනවාට අම්මා හෝ තාත්තා කැමතිද දැන් අම්මේ තාත්තෙක් කැමතිද තමන්ගේ දරුවගේ සහකාරය හෝ සහකාරිය කාමයේ වර්ධව හැසිරিলা මෙයාට දැනගන්න හම්බ වෙනවා දැනගන්න හම්බුනොත් මොකද වෙන්නේ කොච්චර ලොකු පීඩාවක් කොච්චර ලොකු දුකක් කොච්චර දැවීමක් තැවීමක් තරහක් නේද පිළිකුලක් ඒකත් එක්ක මහා දරන්න බැරි තරමේ නේද මහ පොළොව දරන්නේ නැහැ වගේ මහා හරි අමාරු හැඟීමක් උපදිනවා නේද ඒ වගේ දේවල් දැනගත්තාම එතකොට තමන්ගේ දරුවාගේ අයට ඒ අය හෙට එහෙම වෙනවට කැමතිද නැහැ අන්න දැන් කෙනෙක් සූදානම් වෙනවා කාමයේ වර්ධව හැසිරෙන්න තමන්ගේ භාර්යාවට මෛත්‍රියක් තියෙනවා නම් තමන්ගේ ස්වාමියාට මෛත්‍රියක් තියෙනවා නම් ඒ මෛත්‍රිය ප්‍රබලව නැగిලා එනවා නම් එයාට අනේ මගේ නෝන මහත්තයා මේක දැනගත්තොත් අනේ මගේ මහත්තයා මේක දැනගත්තොත් කවදා හරි දැනගත්තොත් එහෙනම් මොනතරම් ගින්නක්ද මොනතරම් පීඩාවක්ද මේ සුළු සැපය මේ తాවකාලික සැපයක් හින්දා මට ඒ වගේ දුකක් දෙන්න පුළුවන් දර කට්ටියට කියලා කරුණාවක් මෛත්‍රිය උපදිනවා නම් ඒක වෙන්නේ
නැහැ. ඒ වගේම තමයි අපි හිතමුකෝ සම්බන්ධ කරගන්න කෙනා ඉන්නවා කියලා. එයත් කාමයේ වර්ධව හැසිරීමක් නේ කරන්නේ. එයාගෙත් ඉන්නවනේ ආරක්ෂා කරන අය. නේද? ඒ අයට මේක දැනගත්තොත් කියලා හැඟීමක් උපදිනවා. එතකොට මෛත්‍රී හැඟීම තියෙනවා. ඊළඟට මේවා කරලා ඉවර වෙලා මං යමෙක් පොළවා ගත්තා නම් ඒ තැනත්තත් අපාය යන්න හේතු වෙනවා ඒක. නේද? එතකොට ඒ වගේ මහා දුක් ගොඩක් වෙනත් කෙනෙකුට උපදිනවට කැමති නැති හැඟීමක් Tamange අතුලාන්තයේ තියෙනවා නම් ඒ තැනත්තා ඒකට පෙළඹෙන්නේ නැහැ. බොරු කියයිද? කරුණාව මෛත්‍රිය තියෙනවා. කේලම් කියයිද? නැහැ කියන්නේ නෙවෙයි. කියවෙන්නේ නැහැ. බොරුවක් කියවෙන්නේ නැහැ කටකින්. කේලමක් කියවෙන්නේ නැහැ. පරුස වචන කොහොමද කියවෙන්නේ? නැහැ. හිස් වචන. මෛත්‍රිය තියෙනවා හිස් වචන කියන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ කියලා අපිට හිතෙන්නේ. හිස් වචන වලින් මොකද වෙන්නේ? හිස් වචන වලින් වෙන්නේ කෙලෙස් උපදින එකයි. අර්ථවත් ධර්මයට අනුව තියෙන විනයට අනුව අත්වාදී ධම්මවාදී විනයවාදී ඔය වගේ අවශ්‍ය කරන දෙයක්ම මෛත්‍රියක් තියෙනවා නම් තවත් කෙනෙක් එක්ක කතා කරද්දී එයාට යහපතක් වෙන දේව කතා කරනවා. හරිද? බලන්න එහෙනම් තමන්ගේ ඇතුළාන්තයෙන්ම නැගෙන හැඟීමකින් සීලය කැඩෙන එක නවතිනවද නැද්ද? මෛත්‍රිය තියෙනවා නම් නේද? එක හැඟීමක් ප්‍රබල කරොත්, එක ධර්ම හැඟීමක් ප්‍රබල කරොත්, මෛත්‍රී හැඟීම ප්‍රබල කරොත් සීලය රැගෙනවා. හරි? සීලය රැගෙන විතරක්ද බලන්න. ඔන්න ඔය මෛත්‍රිය හින්දා සීලය රැකෙනකොට මොකද වෙන්නේ? සීලය ආරක්ෂා වෙනකොට තමන්ගේ හිතෙන්ම ඇතුළාන්තයෙන්ම ඔය වගේ හොඳ හැඟීමකින් හැම මොහොතෙම ජීවත් වෙනකොට අර සීලය ආරක්ෂා වීම හින්දා ඇතිවෙච්ච ප්‍රීතිය තමයි පස්සද්ධියට හේතු වෙන්නේ. කාය කියන්නේ සමාධියට හේතු වෙනවා අන්න අර ප්‍රීතිය. මොකද ඉස්සෙල්ලාම ඇති වෙන්නේ ප්‍රමෝදයක්. මොකද මම මේ වගේ ජීවිතයක් ගත කරනවා කියලා අර වෙනදා තමන්ගේ අතින් සිද්ධ වෙච්ච දේවල් නැතුව හොඳට යුතුයකම් ටික සිද්ධ වෙලා අනිත් අයට කරන්න තියෙන යුතුයකම් ටික සිද්ධ වෙලා මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරපුවම මං ගත කරපු නිවැරදි ජීවිතය කියලා ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදයට කියනවා දුර්වල ප්‍රීතිය කියලා. ඒක ඇතුලෙන් උපදින එකක්. ආන්ගේ දුර්වල ප්‍රීතිය බවට පත් වෙනවා. ආන්ගේ ප්‍රීතිය තමයි සමාධිය ඇති කරන්න හේතු වෙන්නේ. එහෙනම් මෛත්‍රිය වැඩි වීම විශාල හේතුවක් වෙනවා සමාධියට. හොඳයි. ඊළඟට බලන්න මරණානුස්සතිය වඩනවා කියලා. ඒක කොහොමද සීලයට හේතු වෙන්නේ? ප්‍රාණඝාත කරන්න හදනවා. මරණානුස්සතිය වඩපු කෙනා හොඳටම දන්නවා මරණයේ තියෙන අමිහිරි ස්වභාවය. එහෙනම් තවත් කෙනෙක්ගේ මරණයකට ලෑස්ති වෙන්නේ නැහැ. අදින්නා දානේ නවතින්නේ කොහොමද බලන්න. අනුන්ගේ දේවල් මේ මැරෙන ටිකට මේවා ගොඩ ගහ ගන්න අනුන්ගේ දේවල් හොරකම් කරලා පරම්පරා ගානකට හම්බ කරලා තියාගැනීමේ ඇති වටිනාකම ඇත්තේ නැහැ කියලා දැනනවා. ඒතර මැරෙන අපි කියන හැඟීම තියෙනවා නම් ජීවිතේ ප්‍රශ්න කොච්චර අඩු වෙනවද නේද? කොච්චර අඩු වෙනවද? මැරෙනවා කියලා ඒ මරණ හැඟීමත් එක්ක අපිට අනිත්‍ය හැඟීම උපදිනවා. කාමයේ වර්ධව හැසිරීම මිටන් අඩු වෙලා යනවා. කවුරු හරි ඇයි මේ මොහොතක ඇති වෙලා නැති වෙලා යන සැපය කියලා එයාට හැඟීමක් උපදිනවා අනිත්‍ය හැඟීමත් එක්ක. එහෙනම් ඔය විදිහට අපි හොඳට විග්‍රහ කරලා බැලුවොත් බුද්ධානුස්සතිය කියලා හිතන්න. බුද්ධානුස්සතියෙන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ප්‍රබල හැඟීමක් බුද්ධානුස්සතියෙන් උපදිනවා. අති ප්‍රබල හැඟීමක් උපදිනවා. තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ හැම වෙලෙම. ඒ කියන්නේ හැම නිමේෂයකම මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් කියන හැඟීමක්. බුදුරජාණන් වහන්සේ කියන හැඟීම තමන්ගේ ළඟ හැම නිමේෂයකම තියෙනවා නම් ප්‍රාණඝාත කරන්න පුළුවන්ද? බෑ. කෙරෙන්නේ නැහැ. නේද? මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට කොච්චර පිරිසුදු ජීවිතයක් ගත කරාද? ඒකට මොනතරම් කැපකිරීම කරාද? නේද? අතපය හතර ගලවලා දාන වෙලාවකවත් සතෙක් මරන්නේ හොරකමක් කරන්නේ නැත්තට ඒකනේ පාරමිතාවල තියෙන ශක්තිය නේද? ඒ පාරමිතාව පුරන්න ජීවිතේ නැති වුණත් අතපය හතර කපලා දානවා කියන්නේ උපපාරමිතා. සබ්බත් පාරමිතාව වෙනකොට ජීවිතේ නැති වුණත් කියලා පාරමිතාව සම්පූර්ණ කරපු එහෙම සම්පූර්ණ කළා මගේ යහපත සඳහා ශාසනයක් සකස් කරපු බුදුරජාණන් වහන්සේ ගැන මට මතකයක් තියෙනවා නම් මට වැරද්දක් කරන්න මගේ හිත නැවෙන්නේ නැහැ. ඉතින් මේ හැඟීම් ප්‍රබල වෙනකොට කෙනෙක් කියයි ඉතින් එහෙම වෙන්නේ නැහැනේ අපිට කියලා. වෙන්නේ නැත්තේ මොකද? ඒ හැඟීම් ප්‍රබල
නෑ. මෛත්‍රියට වැඩිය තරහ ප්‍රබල වෙනහම තරහ නැගුණාම ඔක්කොම අමතක වෙලා යනවා. මත් වෙනවනේ. නේද? මේ මත්භාවයත් එක්ක මොකද වෙන්නේ? ඔක්කොම අමතක වෙලා යනවා. එතකොට අසුබයට වැඩිය සුබ හැඟීම, ශරීර සුබයි කියන හැඟීම ප්‍රබල වුණාම ඒ වෙලාවට මුකුත් මතක නෑ. මේකේ තියෙන අසුබ හැඟීම් මාත්‍රයක්වත් නෑ. ඒ කියන්නේ මේ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගත්තාම අපේ ජීවිතය ඊටාම යහපත් ජීවිතයක් බවට පත් වෙනවා. ඊළඟට ඒ හැඟීම ප්‍රබල කරගන්න මොකද කරන්න ඕනේ? ඒක නැවත මෙනෙහි කරන්න ඕන. දැන් බලමු අපි සමාධියට මේක හේතු වෙන්නේ කොහොමද කියලා. සීලය රැකෙනකොට සහ අපේ හිතේ යම්කිසි කෙලෙස් ධර්මයක් උපදිනුනහම ඒ කෙලෙස් ධර්මය ඒ අකුසලයේ හේතුවෙන් කාරණා හැම අකුසලයක් එක්කම උපදින කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර ඕනම කෙනෙක්ගේ ඕනෑම තැනක අකුසලයක් උපදිනකොට ඒ අකුසලයට එක්ක උපදින කාරණා හතරක් තියෙනවා. ඒකත් එක්ක පෙරපසු නොවීම ඇති වෙනවා. චෛතසික ධර්ම හතරක් උපදින හැම අකුසලයක් එක්ක මොනවද? මෝහය, අහිරිකය, අනෝතප්පය සහ උද්ධච්චය. මෝහය කියලා කියන්නේ ඇත්ත වහන ගතිය. ඇත්ත වැහිලා යනවා යට මොහයත් එක්ක සිද්ධ වෙන්නේ ඇත්ත පේන්නේ නැහැ. අහිරිකය අනෝතප්පය කියන්නේ පාපයට තියෙන ලැජ්ජාව සහ පාපයට තියෙන බය. එතකොට හැම අකුසලයක් එක්කම පාපයට තියෙන ලැජ්ජාව නැතු වෙනවා. පාපයට තියෙන බය නැතු වෙනවා. ඊළඟට හැම අකුසලයක් එක්කම හිත නොසන්සුන් වෙනවා. හිත නොසන්සුන් භාවයට පත් වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම හැම අකුසලයක් එක්කම මේ වගේ තත්ත්වයකට පත් වෙනවා. හිත නොසන්සුන් වෙනවා කියලා කියන්නේ සමාධියට යහපතක්ද අයහපතක්ද? එහෙනම් සමාධියට ඒක බාධා වෙනවා. එහෙනම් අකුසල් අයින් වෙනකොට ක්‍රමානුකූලව මේ වගේ භාවනාවල් වඩලා මේ හැඟීම් හතරම ප්‍රබල කරගෙන අකුසල් අයින් වෙනකොට මොකද වෙන්නේ? අපේ සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. හිත සංසුන් වෙන්න පටන් ගන්නවා. හිත සංසුන් වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි මේ වගේ කුසල හැඟීම් වර්ධනය වෙන සතර කමඨහන වඩන්න පටන් ගන්න ඕනේ. මොනවද? බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රබල හැඟීමක් ඇති කරගන්න බුද්ධානුස්සතියත්, තරහට විරුද්ධ සියලු දෙනා ගැන එකම ආකාරයේ තමන්ගේ දරුවාගේ දකින්නකොට ඇති වෙන හැඟීම වගේ හැඟීමක් සියලු දෙනා ගැන ඇති වෙන්න මෛත්‍රී මෙත්තානුස්සතියත්, රාගාදී කෙලෙස් ධර්ම සහ මේ ශරීර සුභ වශයෙන් අරගෙන සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ශරීර පස්සේම මේ දුවන හිත, ඒ දුවන தත්ත්වය අයින් කරගෙන එක හැඟීමකට එන්න අසුභානුස්සතියත්, නිත්‍යයි මේ හැමදේම වෙනස් වෙන්නේ නැහැ, මගේ දේවල් වෙනස් වෙන්නේ නැහැ, ඒවා ගොඩක් කල් තියෙනවා, මරණකම් හරි තියෙනවානේ, මං එතකම් බලා ගන්නම් කිය නේද? තියෙන දැඩි හැඟීම් අයින් කරගන්න මරණානුස්සතියත් කියන හතර ඉතා ප්‍රබලව වර්ධනය වෙන්න ඕන. අපේ හතර පැත්තකින් ආරක්ෂාව. ඔය හතර හරියටම කියන ආකාරයට මේ හතර වර්ධනය කරගත්තොත් බය නැතුව කියන්න පුළුවන්කමක් තියෙනවා. ධ්‍යාන මට්ටමකට එන්න පුළුවන් කෙනෙකුට. ප්‍රථම ධ්‍යානෙ අත්දකින්න පුළුවන්. හැබැයි ඉතින් මහන්සියෙන් වේගෙන් මේවා කරගන්න ඕන. ඒකට අවස්ථාව සපයා ගන්න ඕන. සපයාගෙන ඒ කටයුතු ටික කරගන්න ඕන. එතකොට අපිට පුළුවන්කම තියෙන ප්‍රථම ධ්‍යාන මට්ටමට එන්න. එතකොට අපි කියනවා චිත්ත විසුද්ධියක් ඇති කරගත්තාය කියලා. චිත්ත විසුද්ධියක් ඇති කරගත්තාය කියලා කියනවා. එතකොට මේ ජීවිතේ හිත පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු හිතක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒ හිතෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අනාගතයේ විදර්ශනාවකට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ලොකු රුකුලක් වෙනවා. ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. ඒ තමයි සතර කමඨහනේ තියෙන මූලික වටිනාකම. ඊළඟට අපි මේක භාවිතයට ගන්නකොට කොහොමද භාවිතා කරන්න කියලා පොඩ්ඩක් බලමු. හුඟක් වෙලාවට භාවනා කරන අය විදිහට අපි දන්නවා. භාවනා කරන අය දන්නවා. භාවනාවට උත්සාහ කරන අය දන්නවා. සමහර දවස්වලට ලොකු සමාධියක් ඇති වෙන වෙලාවල් තියෙනවා. දැන් අද හැන්දෑවේ හොඳ සමාධිය, ඊයේ හැන්දෑවේ හොඳ සමාධියක් ඇති වුණා කියනකොට භාවනා කරද්දී මම අද හැන්දෑවට උත්සාහ කරනවා. මොකුත් නැහැ. හරිය අමාරුයි. එහෙම වෙන්නේ නැද්ද? හරියට එහෙම වෙනවා. එතකොට ඒක ඉබේද දන්නේ නැහැ උනේ. අපි හුඟා වෙලාවට කරන්නේ භාවනාවකට ඉඳ ගන්නවා. ඉඳගෙන ටිකක් වෙලා කරනවා. කරපුවා හිත යන්තම් එකක වේගෙන වගේ එනවා. ඊට පස්සේ එකපාරටම ඔක්කොම ටික නැතු වෙනවා. නේද? හිත එකඟ කරගන්න බලනවා බෑ. මම දැන් තීරණයක් ගන්නවා. මොකක්ද තීරණය? අදට මෙච්චරයි. අදට මෙච්චරයි පුළුවන්. මේ විනාඩි 5කින් විතර තීරණයක් කරන් අදට මෙච්චරයි. අද පුළුවන් මෙච්චරයි. ආයෙ කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක හරියනවද? නෑ. ඒ වෙලාවට තමයි බලන්න ඕනේ මොකද මේ
අපි හිතමුකෝ ඊයේ හොඳට සමාධිය තිබුණා. අද නැහැ. අද චිත්ත ඒකාග්‍රතාවයක් වැඩෙන්නේ නැහැ මට. ඉබේද? මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. අන්න හේතුව හොයන්න ඕන අපි. හරිද? අපි ඒක කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේක ප්‍රායෝගික පැත්තක් ගැන කතා කිරීමකුයි මේ සිද්ධ කරන්නේ. මේ ධර්මදේශනා මාලාව අපි ප්‍රායෝගික තලයකට අරගෙන යනවා. ප්‍රායෝගික තලයකට අරයි යන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. අපි හැමදාම කතා කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඔන්න මේ බලන්න. ඊයේ හන්දෑවේ හොඳට භාවනා වැඩිච්ච කෙනෙක් අද හන්දෑවේ කියනවා මට වැඩෙන්නේ නැහැ කියලා තමන්ම හිතනවා. කාටවත් කියන්නේ නැහැ තමන්ම හිතනවා. තේරෙනවද මොකද මේ? මං අහන මේ අතංගේ ඇයි ඊයේ හන්දෑවේ වැඩිච්ච මට දැන් වැඩෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද කියලා හොයන්න ඕනේ කියලා හෙව්වද? කවදාකවත් ලේසියකට කෙනෙක් ඕක කරන්නේ නැහැ. ඇයි දන්නේ මට ඊයේ වැඩිච්ච මට ඉතින් ඊයේ හන්දෑවේ ඉඳන් අද වෙනකම් මොකක් හේතුවක් නෙවෙන්න ඇත්තේ නේද? නැත්නම් ඊයේ හොඳට තිබුණා නම් අද නැති වෙන්න දෙයක් නැහැ. දැන් උණ ගැවුනහම නම් කියනවා කට්ටිය. ඊයේ හොඳට හිටියා අද උණ නේද? ඊයේ හොඳට හිටියා අද උණ. ඉතින් එහෙම කියනවා. එතකොට ඒව ඔක්කොම කියනවා. නමුත් හිත ගැන එහෙම හිතන්නේ නැහැ. ඊයේ හොඳට සමාධිය තිබ්බා අද සමාධිය නැහැ. එහෙනම් හොයලා බලන්න ඕනද නැද්ද ඒක? පුරුදු වෙන්න. භාවනා කරන ඇත්තෝ පුරුදු වෙන්න ඕනේ. අන්න ඒක හොයන්න. එහෙම ලේසියකට නිකන් ඉන්න දෙන්න බෑ නේද? ඊයේ තිබ්බනම් මොකද අද නැති වෙන්නේ? එහෙම හරියන්නේ නැහැ කියලා හොයන්න ඕන හේතුව. ඔන්න හොයන කට්ටියට හම්බ වෙනවා. හෙව්වොත් තමයි හම්බෙන්නේ. නිකන් හම්බෙන්නේ නැහැ. ඔන්න කෙනෙක් හොයාගෙන යනකොට බලනකොට මොකද මේ? උදේ අපි හිතමුකෝ අම්මෙක් කියලා. උදේ තාත්තත් එක්ක හරි දුවෙක් එක්ක හරි පොඩ්ඩක් බහින් බස්සීමක් වුණා. ටිකක් හිත රිදුණා හොඳට. එහෙම වෙනවනේ සමාජ ජීවත් වෙනකොට අපි. ආන්නේ හිත රිදීමත් එක්ක ඒ බහින් බස්සීමත් එක්ක ඊට පස්සේ දවල් වෙලා ඇවිල්ලා සමාවත් අරගෙන ප්‍රශ්නෙත් ඉවරයි දැන්. හරිද? නමුත් හැන්දෑ භාවනා වැඩෙන්නේ නැහැ. හොඳට තරහ ගියා නම් ඔන්න හවසටත් ඒකේ කම්පනය නැවත නැවත ඒක හේතු වෙවි ඇති නොසන්සුන්කම තියෙනවා. අන්න දැනගන්න උදේ මට හොඳටම තරහ ගියේ හින්දා තමයි මට මේ සමාධිය ඊයේ තිබ්බ සමාධිය නැති වුණේ. එහෙනම් මොකද කරන්න ඕනද? අර තරහට ප්‍රතිවිරුද්ධ අන්න මෛත්‍රිය ඒ වෙලාවේ ඇති කරගන්න ඕනේ. දැන් අමාරු වැටුනහම පුළුවන් ද හදිස්සියේ දැන් උඩ හිලක් තිබ්බා කියලා හිතන්නකෝ වහලේ උඩ හිලක් තිබ්බා වහින වෙලාවක තෙමුණා. දැන් වැස්ස වෙලාවෙම හදාගන්න උත්සාහ කරනවද උඩ නැගලා? නෑ. දැන් වැස්ස පායලා. දැන් ඉතින් හදන්න ඕනේ නෑ තෙමෙන්නේ නෑනේ. නේද? කෙනෙක් කියනවා වැස්ස වෙලාවේ හදාගන්න බැරුව හිටියා. දැන් පායලා. දැන් වහින්නේ නෑනේ. දැන් හදන්න ඕනේ නෑ තෙමෙන්නේ නෑ. දැන් හදලා දාගන්න ඕනේ. ඇයි ඒ? මන් දන්නවා ආය වහිනවා කියලා දන්නවා. නේද? තරහා ගිය වෙලාවේ මං කාට හරි බැන්නා. හොද්දටම බැන්නා. දැන් මට හිතලා තියෙන ආය නම් මම බයින්නේ නැහැ. නේද? ආය නම් මං කවදාකවත් ඔහොම බයින්නේ නැහැ කියලා හිතලා නැද්ද? හිතලා තියෙනවා. එහෙම හිටියට හරි ගියාද? ඇයි හරි ගියේ නැත්තේ? හිතුවා විතරයි නේද? වහලේ කැඩිච්ච කෙනා බලාගෙන වහල දිහා දැන් ඉතින් වහින්නේ නැහැ නේ කියලා හිටියා. නැතුව හැදුවේ නැහැ. ඒ වගේ අපි අතින් වැරද්දක් වුණාම යම් තරහක් ඇවිල්ලා දැන් මට මගේ අතින් වැරද්දක් වුණා. ඔන්න දැන් ඒක ඉවරයි දැන්. මට හිතෙන මං ආයෙ කවදාකවත් කරන්නේ නැහැ කියලා. නෑ ආයෙ කෙරෙන්නේ නැති තත්ත්වයට මගේ හිත සකස් කරගන්න. කරන්නේ නෙවෙයි කෙරෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්න ඕනේ. ඇයි කෙරුණේ කියලා බලන්න. කෙරුණේ ඇයි? මෛත්‍රිය මදි වෙච්ච හින්දා. එහෙනම් දැන් මම මොකද කරන්න ඕන? මෛත්‍රිය හොඳට වර්ධනය කරගන්න. ඒ වගේ අර භාවනාවක් කරලා අපි හිතමුකෝ මොකක් හරි ආනාපාන සතිය හරි භාවනාවක් කරන්න ගියා. චිත්ත සමාධිය නැහැ දැන් වෙනදා වගේ නැහැ. දැන් මම කාරණා හොයලා බලනකොට උදේ මට හොඳටම තරහ ගිහිල්ලා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මෛත්‍රිය ඒ වෙලාවේ ඇති කරගන්න ඕනේ. හැබැයි එහෙම ඇති කරගන්න නම් කලින් මෛත්‍රිය වර්ධනය කරගෙන තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් කොහෙන් ඇති කරගන්න නේද? කලින් ලෑස්ති වෙලා තියෙන්න ඕනේ. අනතුරක් වෙනකොට තමන්ගේ ගිණුමේ සල්ලි තියන අය මොකද කරන්නේ? ආයෙකින් අරගෙන කටයුතු කරනවා. නැති අය අසරණ වෙනවා. ඒ වගේ ගිණුම තර කරගෙන තියාගන්න ඕනේ. ඒක මෛත්‍රියෙන් තර කරලා තියාගන්න ඕනේ. අසුබයෙන් තර කරලා තියාගන්න ඕනේ. මරණානුස්සතියෙන් තර කරලා තියාගන්න ඕනේ. එතකොට තමයි ඒවා නැగి
අවශ්‍ය වෙලාවට එන්නේ. බුද්ධානුස්සතියෙන් තර කරලා තියාගන්න ඕනේ. එතකොට ඒ අවශ්‍ය වෙලාවට ඒ අදාළ හැඟීම අපේම දැන් බලන්න තරහ කියන එක ආරාධනා කරලාද අපි ළඟට එන්නේ? නෑ. එහෙනම් තරහට ප්‍රතිවිරුද්ධ හැඟීමත් අපි ළඟට එන්නේ ආරාධනා කරලා නෙවෙයි. ඒක අපි එන විදිහට සකස් කරලා තියාගන්න ඕනේ. එතකොට අපිට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් සතර කමඨහන වර්ධනය කරගෙන තියාගන්න ඕන බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන හතර. මේ හතර කලින් වර්ධනය කරගන්න ඕනේ. දැන් අපි වර්ධනය කරගන්න හැටි ගැන ඊළඟ ධර්ම දේශනාවලදී කතා කරනවා. නමුත් ඊළඟට දැන් අපි භාවනා කරන්න ගියාම අර විදිහට අපිට අවශ්‍ය වෙලාවට ඒක කෙරෙන්නේ නැත්නම් අර විදිහට අනිත් පැත්තට කල්පනා කරලා බලන්න ඕනේ කියලා අපි කිව්වා. නේද? කොහොමද ඇයි මට අද මේ සමාධිය නැත්තේ කියලා උදේ බලනකොට උදේ තරහ ගිය හින්දා. හොඳයි කෙනෙකුට තේරෙනවා දැන් අනිත් පැත්තට කල්පනා කරලා බලනවා දැන් ඇයි මට අද සමාධිය නැත්තේ? බලනකොට උදේ රාග සිතකින් ගොඩ වෙලා මේ සීලයක් කරලා නෙවෙයි නිකන් රාග සිතකින් කල්පනා කර ඉඳලා. කියලා හිතන්නකො. රාග හැඟීමක් ඉස්මතු වෙලා සුභ හැඟීමක් ඉස්මතු වෙලා යම්කිසි කාලයක් ඉඳලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒකින්ද හැන්දෑව සමාධියට ඒක හේතු වෙනවා නැවත අකුසලයේ ප්‍රබල වෙච්ච එක නැවත කුසල හැඟීමට හේතු වෙනවා. ඒකද මේ හිත හරි පරිස්සමෙන් පිරිසුදු තියාගන්න ඕන. ඊළඟට ගෙදරක බඩුවක් මුට්ටුවක් මොන හරි තිබ්බ මතක සටහනක් කැඩුනා කියලා කෙනෙක්ගේ වචන වෙනස් වුණා කියලා මොන සමහර අයට හරි පීඩා තියෙනවා. එතකොට යාට සමාධිය වැඩෙන්නේ නැහැ. හුඟක් අය කියනවා මේ අපේ ලොකු පුතා හින්දානේ නැත්තම් එයා හින්දානේ මට මේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ නැත්තම් මට හොඳට භාවනා කරන්න පුළුවන් භාවනාවක්වත් කරගන්න බෑ මේ මෙයාගේ ප්‍රශ්නේ කියලා. එයාගේද ප්‍රශ්නේ තමන්ගේද ප්‍රශ්නේ? තමන්ගේ ප්‍රශ්නේ. නේද? ලෝකේ මොන ප්‍රශ්න තිබුණත් සතර කමඨහන හරියට වර්ධනය කරලා තියෙනවා නම් එයාට එහෙම අනවශ්‍ය ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් ඒකින්ද සමාධියට විශාල හේතුවක් වෙනවා. ඔය විදිහට හතර පැත්තකින් අපි ඇති කරගන්න හැකියාව ඇති කරගන්න ඕනේ. හිතෙන් නැగిලා එන විදිහට මේ හැඟීම් හතර වර්ධනය කරගෙන සමහර අය මොකද කරන්නේ භාවනා කරද්දී ඔය කමඨහන් හතරම වඩලා තමයි තමන් කරන භාවනාව පටන් ගන්න. හරි? ඉන්නකෝ දැන් අපි හිතමුකෝ ආනාපාන සතිය කරන්න කියලා. ඒක කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා මරණයත් ටිකක් වඩලා, අසුභයත් ටිකක් වඩලා, බුද්ධානුස්සතියත් ටිකක් වඩලා, මෛත්‍රියත් ටිකක් වඩලා තමයි අනිත් ඒවා පටන් ගන්න යන්නේ. හොඳයි ඒක. එහෙම කරන එක නරක නෑ නේද? නමුත් ඒකේ අත්‍යවශ්‍යභාවයක් නෑ. හරි තමන්ට ඒ වෙලාවේ අවශ්‍ය වෙන හුඟක් අය සතර කමඨහනත් වඩලා ඔක්කොම කරලා තමන් කරන භාවනාවට විදර්ශනා භාවනාවකට හිත යොමු කරන්න යනකොට මොකද වෙලා තියෙන්නේ? එයාට ආය භාවනා කරන්න වෙලාව නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ අතීතයේ චුට්ටක් මෙනෙහි කරලා බලනවා මට මේ ආසන්න කාලයේදී ඉස්මතු වෙච්ච අකුසලය මොකද්ද? ඉස්මතු වෙච්ච අකුසලය මොකක්ද කියලා ඔන්න හොයලා බලනවා. හොයලා බලලා මොකද කරන්නේ? තරහක් නම් මෛත්‍රිය වර්ධනය කරපු මෛත්‍රිය නැවත වර්ධනය කරගන්නවා, නැවත ඉස්මතු කරගන්නවා. රාගයක් නම් කලින් වර්ධනය කරලා තියෙන අසුභය නැවත මතක් කරගන්නවා. මේ විදිහට නිත්‍ය හැඟීමක් නම් තමන් වර්ධනය කරලා තිබ්බ මරණ සතිය නැවත චුට්ටක් වඩනවා. කිසිම හේතුවක් හොයාගන්න අමාරු නම් ශ්‍රද්ධාව අධික මොකුත් දැනෙනවා නම් වර්ධනය කරලා තිබ්බ බුද්ධානුස්සතිය නැවත මෙනෙහි කරනවා. එතකොට අන්න අවශ්‍ය කරන හැඟීම උපදිනවා. අර අකුසලය සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙලා යන මට්ටමකට එනවා. ඉතින් එහෙනම් අපිට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන සතර කමඨහන බුද්ධිමත්ව කල්පනා කරලා කෙනෙක් කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේදී හැම වෙලේම ඔය හතරට අදාළ හැඟීම අපේ හිතෙන් ටික නැගෙන තුරු ඔය හැඟීමට අදාළ හැඟීම අපේ හිතෙන් ටික නැగిලා වර්ධනය වෙන තුරු ක්‍රමානුකූලව ප්‍රායෝගික ජීවිතයේදී ඒක අත්විඳිනවද කියලා බලා ගන්න ඕන භාවනා කරන ගමන්. නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. මෛත්‍රිය වර්ධනය කරන අය මෛත්‍රිය වර්ධනය කරනවා නම් තමන්ගේ අතේ ටික ප්‍රායෝගික ජීවිතයේදී තමන්ගේ මෛත්‍රී හැඟීම් ප්‍රකට වෙන්න ඕන. වෙනදාට වැඩි තරහ යන එක අඩු වෙන්න ඕන. අනිත් අයට බයින එක අඩු වෙන්න ඕන. සත්‍යයක් ගැන පවා තියෙන අවිහිංසාව වැඩි වෙන්න ඕන. මෛත්‍රිය වැඩි වෙන්න ඕන. මధుරු මරණ එක පවා අඩු වෙන්න ඕන. එතකොට ඒ වගේ තමන්ගේ පැත්තෙන් යම් දෙයක් පරීක්ෂා කරලා බලනකොට තමන්ට තේරෙනවා නම් මගේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ සතර කමඨහනෙන් විශාල වශයෙන් මේ වෙනස්කම සිද්ධ වෙනවා. අපි බලන්න ඕනේ. අපි හොඳට බලන්න ඕනේ ඒක.
තේරුම් ගන්න ඕනේ ඒක. ඒ කියන්නේ මේ සතර කමඨාන මගේ තුල හරියට වැඩිලා තියෙනවද කියලා බලා ගන්න නම් ප්‍රායෝගිකව මගේ ළඟ මේක ක්‍රියාත්මක භාවයට එනවද කියලා හොඳින්ම බලන්න ඕනේ. එතකොට ඔන්න අපිට පුළුවන්කමක් තියෙනවා මේක තේරුම් අරගන්න. ඉතින් ඒකින්ද ලොකු වටිනාකමක් තියෙන දෙයක් තමයි සතර කමඨාන කියලා කියන්නේ. එතකොට දැන් මොකද කරන්න ඕන අපි? නේද? ඒ වෙලාවට තෝර අරගෙන මේකට කියලා හොඳට හරියම්බ කරගත්ත අය නේද? හොඳට හරියම්බ කරගත්ත අය ජීවිතේ භවෝග සම්පත් අවුරුදු කිට්ට වෙනකොට කඩේකට යනවා, වෙසක් කිට්ට වෙනකොට කඩේකට යනවා නේද? අනිත් අය බලාගෙන අසරණ වෙලා ඉද්දි මෙයාලා මොකද කරන්නේ? හරියම්බ කරගත්ත අය නේද? කැමති දේවල් ගන්නවා. අරගෙන අන්න හරියම්බ කරගෙන තියෙන හින්දා. ආන් ඒ වගේ මෛත්‍රිය හරියම්බ කරගෙන තියෙන අය, අසුබය හරියම්බ කරගෙන තියෙන අය කියලා කියන්නේ හොඳට වඩලා තියෙන අය. අකුසල් හමුවේ මරණය හරියම්බ කරලා තියෙන අය, බුද්ධානුස්සතිය හොඳට වඩලා තියෙන අය, අර අකුසල් එනකොට තමන් කලින් වර්ධනය කරගත්තේ උපරිම ප්‍රයෝජනය තමන්ම ගන්නවා. උපරිම ප්‍රයෝජනය ගන්න නම් තමන්ගේ පැත්තෙන් ඒවා කලින් වර්ධනය වෙලා තියෙන්න ඕනේ. කය සකස් කරන වැඩපිළිවෙල බොහෝ දෙනා එක විදිහට අර්ථ දක්වනකොට නේද ජීවිතේ වැඩියෙන් වටින්නේ, වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ, අපාය යන්න හේතු වෙන්නේ කයද සිතද? සිත. ප්‍රධාන වෙන්නේ කයද සිතද? සිත. එහෙනම් හදන්න ඕන ඉස්සෙල්ලා කයද සිතද? මෙතර කල් හැදුවේ කය. මෙතර කල් හැදුවේ කය. වැඩි සැලකිල්ලක් තියෙන්නේ පිරිසිදු තියාගන්න වැඩියෙන් උත්සාහ කරන්නේ හිතද කයද? කය. නේද? කය පිරිසිදු තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. අසනීප වුණාම ඉක්මනට බෙහෙත් ගන්න හිතටද කයටද? කයට. ඔක්කොම කරන්නේ කයට. හිතට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ. නේද? හිතට හරියට වෙනස්කම් කරනවා අපි. එයාට සලකන්නේ නැහැ. නේද? එයාව හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද එයාගෙන් කරදරමයි අපිට තියෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. අපේ හිත සකස් කරන වැඩපිළිවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. වැරදි කෙරෙනකොට හැම වෙලෙම කල්පනා කරන මගේ අතින් වැරද්දක් වළක්වා ගන්න බැරුව මේ වැරද්ද කරුණා. නැවත කරන්න මම ඉඩ තියන්නේ නෑ. නැවත නොකරන විදිහට මම මේක සකස් කරගන්නවා. නැවත නොකරන විදිහට සකස් කරගන්නවා කියලා. මේ සතර කමඨහන නැතුව ප්‍රථම ධ්‍යාන මට්ටමකට තමන්ගේ හිත විසුද්ධියකටපත් කරගන්න ඉතාම ලොකු අපහසුතාවක් තියෙනවා. ඒකින්ද හැමෝම ඉතා දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මම මගේ ජීවිතය ගත කරනවා. ඒ සඳහා මේ සියලු වැඩ සිද්ධ කරන ගමන් මට ක්‍රමානුකූලව මේ සතර කමඨහන වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතයම සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.